නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහෙවත් පින්වතුනි, අපේ ජීවිතවල පින්වතුනි අපි මතක තබා ගත යුතුම දෙය ධර්මයෙන් ලැබෙන රැකවරණය. ධර්මයෙන් ලැබෙන රැකවරණය ගැන අපි කොහොමද මතක තියාගත යුත්තේ? ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන තැනැත්තාව ධර්මය විසින්ම රකින්නේය. ධර්මයේ හැසිරෙන්නාව රැකගන්ට ධර්මයට හැකිය. චත්තං මහන්තං යථා වස්ස කාලේ. මහා වරුසාවකට මැදි වුවද කෙනෙක් සතුව කුඩයක් තිබෙන්නා වගේ. මහා වැස්සක් මැද වුණත් කෙනෙකුට කුඩයක් තියෙනවා නම් ඒ කුඩෙන් එයා වැස්සෙන් රැකෙනවා. ඒ වගේ ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයෙන් රැක ගන්නවා. ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මයෙන් රකින්නවා විනා මේ ලෝකේ වෙන රැකවරණයක්, වෙන හැබෑ රැකවරණයක් අපිට හොයන්න බෑ. මොකද රැකවරණය කියලා හිතාගෙන අපි දෙවිවරු පස්සේ යනවානේ. රැකවරණය කියලා හිතාගෙන මිනිස්සු පස්සෙත් යනවා. සමහරවිට දෙවියෝ තමයි ප්‍රශ්නේ ගේන්නේ. එක්ක මිනිස්සෙක් ප්‍රශ්නේ ගේන්නේ. ඒ නිසා රැකවරණේ ධර්මයමයි. මම මගේ ජීවිතේ රැකවරණයේ පිණිස, හැබෑම ආරක්ෂාව පිණිස ඒ ධර්මයම මගේ ජීවිතයට ගලප ගන්නවා කියන හිත ඇති කරගෙන අපි අද දේශනාව ශ්‍රවණය කරමු. අද මේ දේශනාවට දායකත්ව දරන්නේ සචේ නිලංග සිංහ සහ අසන්ති කොඩිතුවක්කෝ යන ඒ පින්වතුන්ලා දෙපළගේ ජන්මදිනයන් නිමිති කරගෙන තමන්ට නිදුක් නිරෝග සුව පිණිසත් දිගාසිරි සම්පත්ති පිණිසත් විශේෂයෙන් සුවසේ ධර්මයේ හැසිරিলা ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න අපට මේ පින හේතු වෙත්වා කියන අදහසිනුයි මේ පින්වතුන්ලා ධර්ම දානය කරන්නේ. තමන්ගේ ජීවිතේ හැබෑ ආරක්ෂාව, හැබෑ රැකවරණය පතා. රැකවරණයක් කියලා හිතාගෙන දෙවියෝ පස්සේ යන අපට හොඳ පාඩමක් අද මේ දේශනාවෙන් ඉගෙන ගන්න ලැබෙනවා. බලන්න පින්වතුනි, දෙවිවරු තමයි සමහරවිට ප්‍රශ්නේ අරගෙන එන්නේ. ඒ කාලේ සිද්ධ වුණා මෙහෙම සිදුවීමක්. තිස්ස කියලා භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා. බොහෝම සීලවන්ත, බොහෝම ගුණවන්ත, ඊටාම ලස්සන ඇවතුම් පැවතුම් වලින් යුක්ත සොඳුර භික්ෂුන් වහන්සේ නමක්. මේ භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් දහම් අවවාද ලබාගෙන හුදෙකලා තැනකට විවේකයෙන් බණ භාවනා කරගන්න වැඩම කළා. ওই වැඩම කරනකොට බොහොම රමණීය වනයක් හම්බ වුණා. මේ වනාන්තරේ නවතින්න සුදුසු තැනක් හොයනකොට කඳු බෑවුමකට වෙන්න ලෙනක් තියෙනවා. මේ ලෙන දැක්ක ගමන් මේ ස්වාමීන් වහන්සේට හිතුණා මේක හොඳ තැන. ඉතින් උන්වහන්සේ ටිකක් එතෙන්ට වැඩම කරලා තමන් වහන්සේ පුරුදු කර කර හිටපු භාවනාවත් කරලා බැලුවා. හිතත් හොඳට සමාධිගත වුණා. දැන් මේ ස්වාමීන් වහන්සේට හරි සතුටුයි. ස්වාමීන් වහන්සේ කල්පනා කළා ආශා මෙතන ශෝක් තැනක්. මගේ උතුම් අදහස මුදුන්පත් කර ගන්නට මෙතන හොඳ තැන.
මම මෙතනම භාවනා කරන් ඉන්න ඕන. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම හිතනකොට මේ ලෙනට අධිග්‍රහිත දෙවියෙක් හිටියා. මේ භූමස්ත දෙවිවරු අතර ඉන්නවානේ. රුක් වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා, ජල තටාක වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඊළඟට ඔය වගේ ගල් පර්වත වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. මේ ගල් ලෙන් වලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඉතින් මේ ලෝක සංනිවාසය විවිධයි පින්වතුනේ. මේ ලෙනට අරගෙන දෙවි කෙනෙක් හිටියා. මේ දේවතාවා බැලුවා ලෙනට අමුත්තෙක් ඇවිල්ලා මෙයා සීලවන්ත භික්ෂුවක්. දැන් මේ භික්ෂුව අද මේ ලෙනේ වාසය කරනවා. කමක් නැහැ ඉතින් මගේ තන උනත් සීලවන්ත භික්ෂුවක්නේ හිටපු දෙන්. මං අදට මගේ දේව දරුවෝත් එක්ක මම මෙතනින් බැහැර වෙන්න ඕන. මොකද සීලවන්ත භික්ෂුවක් ඉද්දී මේ දෙවියට තමන්ගේ මේ අර ඉහළක ඉන්න තියෙන හැකියාව නැතුව යනවා. දෙවියා බහින්න ඕන. මොකද සීලවන්ත භික්ෂුව ඉන්නවනේ. එනිසා මේ දෙවියා තමන්ගේ දේව දරුවෝ ටිකත් අරගෙන වෙනත් තැනකට ගියා. ඉතින් තිස්ස තෙරුන් වහන්සේ පහුවදා පිණ්ඩපාතේ වැඩම කළා. මේ තෙරුන් වහන්සේගේ ඇවතුම් පැවතුම් බොහොම සුන්දරයි, ශාන්තයි. දැක්ක ගමන් මේ ගම්මානේ දැන් මේ තෙරුන් වහන්සේ වැඩ වාසය කරන වනයේට සමීපී තිබපු ගමේ එක අම්මා කෙනෙක් හිටියා. මේ අම්මට හරි සෙනෙහසක් හටගත්තා මේ තෙරුන් වහන්සේ ගැන. සමහරට සංසාරේ එහෙම එකක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මේ උපාසක මෑණියන්ට මහා ස්නේහයක් හටගත්තා මේ තෙරුන් වහන්සේ ගැන. හරියට අම්මා කෙනෙකුට දරුවෝ ගැන සෙනෙහස හට ගන්නවා වගේ. එහෙම ඇති වුණා. ඉතින් මේ අම්මා තිස්ස තෙරුන් වහන්සේට නිවසට ආරාධනා කළා. ආසනයක් පනවලා බොහොම ගෞරවයෙන් වඩා හිඳෙව්වා. වඩා හිඳවලා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වෙන පළාතකට වඩින්න එපා. ඔබ වහන්සේලා වගේ උත්තමියෝ අපි මේ ඉන්න ඉසව්වේ වැඩ ඉන්නවා කියන එක අපිට ගොඩාක් ලොකු ලාභයක් ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේ මෙහිම වැඩ ඉන්න. මම ඔබ වහන්සේට සිව්පසෙන් උපස්ථාන කරනවා. කිසිම අඩුවක් වෙන්න තියන්නේ. ඔබ වහන්සේ හොඳට බණ භාවනා කරගෙන සුවසේම වැඩ ඉන්න කියලා ඔන්න මේ තිස්ස තෙරුන් වහන්සේව ඒ අම්මා උපස්ථානයේ පිණිස ඇරයුම් කරලා නවත්ත ගත්තා. දැන් මේ තිස්ස තෙරුන් වහන්සේ මේ මෑණියන්ගේ උපස්ථාන ලැබමින් බොහොම සතුටින් තමන් වහන්සේගේ බණ භාවනා කරගෙන ඉන්නවා. මේ මෑණියෝ දම්පැන් සුවසේ ලබා දෙනවා. ඉතින් මෙහෙම කාලේ ටික දවසක් ගත වුණා. දැන් අර ගල්ලෙනේ දේවතාවට සෑහෙන ප්‍රශ්නේ. මොකද දේවතාවාගේ විමානය අහිමි වී ඇත. දේවතාවට තිබුණු සුව පහසු අහිමි වී ඇත. තමන්ට වඩා ආනුභාවයෙන් වැඩි කෙනෙක් තමන් වාසය කරන තැනට පැමිණ ඇත. බලන්න දෙවියන්ට ප්‍රශ්නේ හටගත්තා. දෙවියෝ සතුටුන්නේ මේ භික්ෂුව ඉන්නවට. දෙවියෝ කල්පනා කළා මෙයාගේ ආනුභාවය නිසා මට මගේ සැනසෙල්ල නැතුව ගියා. මේක හරියන්නේ මොකක් හරි කරලා මේ භික්ෂුව එලවා ගන්න ඕන. ඉතින් සති දෙකක් තුනක් ඉක්ම ගියාට පස්සේ මේ දේවතාවා මේ භික්ෂුව එලව ගන්නට පිළිවෙලක් දැන් හිතන්නේ. බලන්න දෙවියෝ විරුද්ධ වෙනවා සංසාරය. ගුණ පුරාගෙන යනකොට සමහරවිට දෙවියොත් විරුද්ධ වෙනවා. මේකේ වෙන රැකවරණයක් නැහැ පින්වතුනි. ධර්මය අර දෙවිවරුත් විරුද්ධ වෙන්න ලැහැත්ති වුණානේ. මහා ආනුභාවයක් නැති අල්පේක්ෂාක්‍ය දේවතාවා මේ භික්ෂුවට විරුද්ධ වෙන්න හිතුවා. භික්ෂුවට විරුද්ධ වෙන අදහසින් දැන් මේ දේවතාවා කියනවා මේ දේවතාවා හිතනවා මේ භික්ෂුවගේ මොකක් හරි දෝෂයක් මං හොයා ගන්න ඕන. දැන් මේ දෙවියා කරන්නේ භික්ෂුවගේ දොස් සෙවීමයි. ගරු කළ යුතු වන්දනාමාන කළ යුතු පිළිය යුතු භික්ෂුවගේ දොස් හොයන්න පටන් ගත්තා මේ දේවතාවා. දොස් හොයන්න දොස් නෑ. පුදුමයි සංගරුවන. දේවතාවා දොස් බලනවා දොස් නෑ. හැබෑවටම සුදු පිරිසිදු පිරුවටය කරගෙන අපි බැලුවොත් එහෙම පිරුවටේ පිරික්ස
ඒ පිරුවට චූටි කිලුටක්වත් නැත්නම් අපිට පේනව නේද? මේකේ කිලුටු නෑ. ඒ වගේ. සංගරුවන කියන්නේ එහෙමයි. අපි සරණ ගියපු රහතන් වහන්සේලාගේ ජීවිතේ මෙහෙම පිරික්ස බලනකොට කිලුටු නෑ. ඒ උතුම් සංගරුවනේ කිලුටු නෑ. කිලුටු නැති පිරිසක් මං සරණ ගියා කියලා තමන්ගේ සරණ ගැන එහෙම හැඟීමක් ඇති කරගන්න. අද තමන්ගේ සරණ ගැන හැඟීමක් ඇති කරගන්නවත් බොහෝ දෙනෙක් දක්ෂ නෑනේ. ඉතින් මේ දේවතාවට හරි පුදුම සාගතයි. මේ භික්ෂුවගේ කිසි කිලුටක් නෑ. සීලය ගත්තාම පිරිසිදු සීලයක්. දැන් දේවතාවට මේකට හිත පැහැදුන්නේ. දේවතාව කල්පනා කළා නෑ මේ භික්ෂුවගේ කොහොම හරි සිදුරක් හදන්න ඕන. සිදුරක් හදලා චෝදනා කරන්න ඕන. මේ භික්ෂුවට තමන්ගේ හිතම චෝදනා කරන විදිහට මම මොන හරි වැඩක් කරන්න ඕන. ඒකෙන් භික්ෂුවට චෝදනා කළා මෙයාව එලව ගන්න ඕන. මෙහෙම හිතුවා. මෙහෙම හිතලා මේ දේවතාවා ඒකට උපායක් යොදනවා. මොකද්ද කළේ? අර තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කරන උපාසිකාවගේ ලොකු දරුවා ඔන්න සිහි නැතුව ඇදගෙන වැටුණා. මේ ගෙදර හොඳට හිටියා එකපාර වැටුණා. වැටලා දැන් දැස් උඩ ගිහිල්ලා කටින් කෙල පෙරෙනවා. බෙල්ල පැත්තකට ඇඹරිලා දැන් සම්පූර්ණ ගැහෙනවා. දිෂ්ටියක්. මේ දිෂ්ටියාවට පස්සේ මේ උපාසකම්මට මේක තේරුම් ගන්න බෑ. මේ අම්මා අඬන්න පටන් ගත්තා. එතකොට දැන් දිෂ්ටි කතා කරනවා. දිෂ්ටි කතා කරලා කියනවා මම මේකාව අල්ලගත්තා. මම මේකාව අල්ලගත්තා. මේකාව මන් තියන්නේ. දැන් අර අම්මා අහනවා අනේ අපි මොකද්ද කරන්න ඕනේ? ඇයි අපිට මෙහෙම කරන්නේ? එතකොට මේ දිෂ්ටිය කියනවා මේකාව බේරගන්න තොইল කරන්න ඕනේ. එකම එක වැඩක් කරොත් මම මේකාව අතහරිනවා. කරන්න තියෙන්නේ අර කුළුපග තෙරුන් වහන්සේ ඉන්නවා නෝවේද? අර නිතර ඔහෙලාගේ නිවසට පිණ්ඩපාතේ වඩින්නේ. ආන්ගේ කුළුපග තෙරුන් වහන්සේට මේන මෙහෙම කියපන්. උන්වහන්සේගෙන් වැල්මී පැණි ටිකක් ඉල්ලාගෙන ඇවිල්ලා එයින් තෙලක් හදාපන්. තෙල හදාලා නස්මී කරාපන්. එතකොට මම මේකාව නිදහස් කරනවා. ඒ කියන්නේ මේ භික්ෂුවගෙන් බෙහෙත් ගන්න කිව්වා. භික්ෂුවගෙන් ඖෂධයක් ඉල්ල ගන්න කිව්වා. එතකොට මේ උපාසිකාව කියනවා හාපෝ මගේ දරුවාට මොන අනතුරක් වුණත් ඒ වගේ උතුම් සංගරුවනකගෙන් ඔය වගේ ඉල්ලීමක් ලැජ්ජා නැතුව මට කරන්න බෑ. ඒකනම් මට කියන්න එපා කිව්වා. ඒකනම් කියන්න එපා කිව්වා. ඒ ආර්යයන් වහන්සේගෙන් උන්වහන්සේ අපෙන් පිණ්ඩපාතේ ලබා ගන්නවා මිසක් උන්වහන්සේගෙන් කොහොමද අපි යමක් ඉල්ලගන්නේ? උන්වහන්සේගෙන් බණපදයක් අහලා හිත සංසිඳුවා ගන්නනේ අපි උත්සාහවත් වෙන්නේ. අනේ ඕකනම් කියන්න එපා කිව්වා. ඔබ මොන දිෂ්ටියක් උනක් කමන්නේ කිව්වා. උපාසකම්මා. ඒ උපාසකම්මලාගේ තිබුණු හැකියාව නේද? ආදනම් ඉතින් තමන්ගේ බේරුමට භික්ෂුවට මොනවා වුණක් කමන්නේ. උන්වහන්සේට මොනවා වුණක් කමක් නැහැ. මම මගේ වැඩේ කරගන්න එපයි. අද ගොඩක් වෙලාවට එහෙමයි. අද ගොඩාක් වෙලාවට එහෙමයි මේ කරන්නේ චෝදනාවක් නෙවෙයි පින්වතුනේ. මේ තැන් අපි අපේ ජීවිතය හදන්න ඕනනේ. භික්ෂුන් වහන්සේලා ඇසුරු කරනකොට ඒ භික්ෂුවගෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මොනවද? ඒ භික්ෂුවත් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද? භික්ෂුන් වහන්සේ නමක් එක්ක ගිහි කෙනෙකුගේ තියෙන ගනුදෙනුව මොකද්ද? ධර්මය. එච්චරයි. භික්ෂුවක්ව ඇසුරු කරන්නේ ධර්මයේ හැසිරෙන්න. දස කතාවෙන් අනුග්‍රහ ලබනවා, තමන් දම්පැන් පූජා කරලා පින් කරගන්නවා. දෙකම ධර්මය. ඒ භික්ෂුවට දම් පුදන්නේ තමන්ට පිනක් කරගන්න. සාගරුවනට දම් පිදුවොත් මහත්ඵලයි, මහානිසංසයි. ඒක දැනගෙන දානි පූජා කරනවා. එතකොට මේ භික්ෂුව යම් දහම් පදයක් කියනවනම් අනේ මේ බුදුරජුගේ වචනේ නේද මේ? දැන් අපි මේ දහම් පදේ කියනකොට ඔබ කොහොමද දරාගත යුත්තේ? අසවල් ස්වාමීන් වහන්සේ අර ධම්මපදයේ ගැන කියලා දෙන ස්වාමීන් වහන්සේගේ බණ කියලාද? එහෙම නෙමෙයි. මේ බුදුරජුන්ගේ භාසිතය. අනේ අපි සරණ ගියපු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෙමෙයි. එහෙමයි හිත පහදවන්නේ. මේ උපාසකම්ම ඒකට හරි දක්ෂ වුණා. ඒ උපාසකම්ම කියනවා වැල්මී ඉල්ලනවා කියන එක නම් කරන්න බෑමයි කිව්වා. කියද්දී මේ දේවතාවට දැන් දේවතාවත් අසරණයි. දිෂ්ටි අසරණයි. ඒ දිෂ්ටිය කරන ඉල්ලීම කරන්න ලැහැත්ති නෑ.
දිස්ටිය කිව්වා හරි වැල්මි ඉල්ලන්ට බැරි නම් මේ මෙහෙම කරපන්. නාසයට පෙරුම් කායන් කුඩු ටිකක් දාන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලීමක් කරපන්. මේ දරුවගේ නාසයට පෙරුම් කායන් කුඩු ටිකක් දාලා සූපත් කරලා දෙන්න කියලා ඖෂධයක් කරන්න කියලා බෙහෙතක් කරන්න කියලා උන්වහන්සේගෙන් ඒකට අවසරයක් ඉල්ලාගෙන ඒක කරවාපන් එතකොට මම යන්නම් කිව්වා. ආයෙ මේ උපාසකම්මා කියනවා බිම හැපි ආපෝ ඕකනම් කියන්න එපා. උන්වහන්සේ ලව්වා වෙදහෙතකම් කරවන්න කියලා නම් මට කියන්න එපා. ඒ බඳු උතුම් ජීවිතයක් ගත කරන කෙනෙකුගෙන් වෙදකමක් කරගන්න තරම් මට එහෙම උවමනාවක් නැහැ. අපි උන්වහන්සේලාව සරණ ගියපු පිරිසයි. ඒ නිසා ඒ බඳු කතා නම් කියන්න එපා. මට ඒ වගේ ලාමක පව් පුරවන්න නම් ලැහැත් වෙන්න එපා කියලා මේ උපාසකම්ම රැකුණනේ. බලන්න ධර්මයක් නිසා රැකෙන හැටි. දෙවි කෙනෙකුටවත් බෑනේ නොමග යවන්න. දෙවි කෙනෙකුටවත් නොමග යවන්න බැරි වුණා. ධර්මයේ නිසා රැකුණා. නැත්තම් දිෂ්ටි කියන විදිහට නටනව නේද සමහරලාට වර්තමානයේ. අසවල් එක කරාපන් කුකුලගේ බෙල්ල කඩලා දීපන්. එහෙම කියලා කියනකොට ගානට ඒවා ඕන එකක් කරනව නේද? තොইলේ නටාපන්. තොইলට අසවල් සත්තු බිලි කරාපන්. ඕන නාටකමක් නටනවා. අමනුෂ්‍යෝ කියන පදේට නටනවා. පේනවා නේද ශ්‍රාවක භාවය ධර්මයේ තුල රැකෙන හැටි? දේවතාවෙක් තමන්ගේ පුතාට වැහිලා කියනකොට කියනවා හාපෝ ඕකනම් කියන්න එපා. ඒ පිවිතුරු සංගරුවන අපි සරණ ගියා. සංගරුවන ලව්වා ඔය වගේ වැඩවල් කරවන්න නම් මාව යොමු කරන්න එපා. මොකෙක් වුණක් කමක් නැහැ කිව්වා. එතකොට දිෂ්ටිය තව අසරණ වුණා. දිෂ්ටිය කියනවා හරි ඒකත් එහෙමද? එහෙනම් මෙහෙම කරාපන්. ඔය භික්ෂුන් වහන්සේ ගෙදෙට්ට වඩම්මනකොට ඒ භික්ෂුන් වහන්සේගේ පා දෝවණය කරලා මේ පා දෝවණය කරපු පැන් ටික එකතු කරගනි. ඒ පැන් ටික මේ දරුවගේ හිසට මේ ඉස්සහම මං යන්නම් කිව්වා. එතකොට ඒ උපාසිකා කල්පනා කළා ඒක කමක් නැහැ. උන්වහන්සේගේ පා දෝවණය කිරීම කියන එක අපි ගෞරවයෙන් කරන්නේ. ඒ පා දෝවණය කරන පැන එකතු කරගත්තට කමක් නැහැ. ඒක උන්වහන්සේට සම්බන්ධයක් නැහැ නේ. එතකොට මේ උපාසිකාව කියනවා හරි මං ඒක කරන්න. දැන් ඔන්න තිස්ස තෙරුන් වහන්සේ වැඩම කරනකම් මේ අම්ම බලාගෙන හිටියා. පාදෝවණය කරන්න පැන්නේකුයි ඒ පැන් එකතු කරගන්න තව භාජනයකුයි තියාගෙන. වැඩම කරපු ගමන් මේ අම්මා මේ තිස්ස තෙරුන් වහන්සේට බිම දිගෑදිලා වැඳලා කිව්වා නේ ස්වාමීනි මගේ පුතාට මෙහෙම ප්‍රශ්නයක් වෙලා. ඔබ වහන්සේගේ පාදෝවණය කරන පැන් ටික අද එකතු කරගන්න ඕන. ඒ එකතු කරලා මගේ පුතාට මේ ඒ පැන් හිසට ඉස්සට කමක් නෑ නේද? තිස්ස තෙරුන් වහන්සේ කල්පනා කළා පාදෝවණය කරන පැන ඒකට මොනවා වුණත් මට කමක් නෑ. ඒකේ මගේ සම්බන්ධයක් නෑනේ. කමක් නෑ උපාසකම්මා කිව්වා. එතකොට මේ අම්මා පාදෝවණය කරපු පැන් ටික එකතු කරගන්න පුළුවන් වෙන විදිහටයි පාදෝවණය කරේ. තිස්ස තෙරුන් වහන්සේගේ පායුග දෝවණය වෙලා යම් පැනක් එකතු වුණාද ඒ පැන අරගෙන ගිහිල්ලා අර දරුවගේ හිසට ඉස්ස ගමන් දිෂ්ටිය ගියා. සුවපත් වුණා. ඉතින් තිස්ස තෙරුන් වහන්සේ එදා දානේ වළඳලා පුණ්‍යානුමෝදනා භුක්තානුමෝදනා ධර්ම දේශනා කරලා මනා සිහිනුවණින් යුක්තව උන්වහන්සේ වැඩම කරනවා යලිත් ගල්ලෙනට. ගල්ලෙනට වැඩම කරද්දී මේ ඉන්න ගල්ලෙන ඉස්සරහා දේවතාවා පේන්න ඇවිල්ලා. ගල්ලෙනට යන්න හදනකොටම දේවතාවා ඉදිරියේ ඉඳලා ඇඟිල්ලක් දික් කරලා චෝදනා කළා භික්ෂුවට. "ඒයි මහවේදා එන්න එපා මේ ගල්ලෙනට" කිව්වා. එතකොට මේ තිස්ස තෙරුන් වහන්සේ කියනවා ඔය විදිහට මාව අමතන ඔබ කවුද? මම මේ ගල්ලෙනට අධිග්‍රහිත දේවතාවා. දේවතාවිනේ මට මහවේදා කියලා කතා කරන්නට ඔබ තීරණය කළේ ඇයි? මොකක්ද එහෙම කතා කරන්න හේතුව? මං වේදකමක් කරලා තියනවද මේ පැවිද්ද තුල? ඔබ මට ඔය කරන චෝදනාවේ අර්ථය මොකද්ද? ඇයි භික්ෂුව ඔහෙට තමන්ගේ වරද නොපෙනෙන්නේ කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේ තිස්ස තෙරුන් වහන්සේ කියනවා දෙවියෝ මං හොඳට සීලය ආවර්ජනය කරනකොට
මගේ පිවිතුරු උපසම්පදා සීලය ඊතා පාරිසුද්ධව මට පෙනේ. මං කිසිවෙකුට වෙදකමක් කළා නෑ. ඔබ කරන චෝදනාව අභූතයි. එතකොට කියනවා භික්ෂුව උපසම්පදා වෙච්ච දවසේ ඉඳන් කියලා පස්සට යන්න ඕනේ නෑ. එච්චර ඈත ඉඳලා සිහි කරන්න ඕනේ නෑ. මේ සුළු මොහොතකට කලින් වෙච්ච සිද්ධිය බලන්න. අර කාන්තාවකට පාදෝවණය කරපු පැන් ටික එකතු කරගන්න අවසරය දුන්නා නොවේද? දීලා ඒක ළමයෙකුගේ හිසට ඉසින්ට අවසර දුන්නා නොවේද? අර මේ අමනුස්ස දිෂ්ටියක් වැහිච්ච කෙනෙකුට යකදුරෙක් කටයුතු කරන ආකාරයෙන් ඔහේ කටයුතු කළා නොවේද? වෙදහෙදකම් කළානේ කියලා ඇහුවා. දැන් මේ දෙවියා උත්සාහ කරනවා භික්ෂුවට නැති කුකුසක් උපදින්න. මං ඒකයි කිව්වේ පින්වතුනේ මේ බාහිරින් නම් රැකවරණයක් නැහැ. දෙවියෝ රැකවරණය කියලා හිතන් හිටියාට මේ දෙවිවරුමනේ එන්නේ අනිත් පැත්තට කරකැවිලා. සීලවන්ත ජීවිතයක් ගත කරන මේ භික්ෂුවගේ සීලයට කිලුටක් හදන්න උත්සාහ කරන්නේත් ඒ දෙවියා. යාම ලැහැත්ති චෝදනා කරන්නත්. එතකොට මේ තිස්ස තෙරුන් වහන්සේ කල්පනා කළා අපේ දෝෂයේ විදිහට මට කරන චෝදනාව මේකද? තිස්ස තෙරුන් වහන්සේ තමන් වහන්සේගේ සීලය ගැන හොඳට හිතනවා. හිතද්දී සුදෝවන් වස්ත්‍රයක් වගේ සීලය පාරිශුද්ධයි. විශාල සතුටක් උපන්නා. මේ දේවතාවාට වුණත් මට මගේ ජීවිතේ පිරික්සනකොට කිසිම දෝෂයක් පේන්නේ. දේවතාවාට වුණත් පිරික්සද්දී දෝෂයක් නොපිනිච්ච නිසා තමයි මේ දෝෂයක් නොවන එකක් අල්ලගෙන මට චෝදනා කරන්නේ. මම මගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ විදිහටම සීලවන්ත ජීවිතයක් ගත කළා කියලා සිහි කරනකොට උපන්න අප්‍රමාණ සතුටක්. ඒ සතුටින් හිතේ තියෙන සියලු නීවරණය සම්පූර්ණයෙන් පහව ගියා. ඒ මොහොතේම මේ භික්ෂුව විදර්ශනා කළා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අරහත්ත්වේ පසක් කළා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ දැන් මේ රහතන් වහන්සේට ඥානයක් තියෙනවා. ඥාණයෙන් බැලුවා මේ දේවතාව ඇයි මේකට චෝදනා කරන්නේ? බලනකොට මේ දේවතාවගේ උඩර වැටි ඔක්කොම මේ භික්ෂුවට තේරුණා. රහතන් වහන්සේ මේ දේවතාවට අවවාද කළා දෙවියෙක් වුණාය කියලා ආඩම්බර වෙලා ඔයගේ මෝඩ වැඩ කරගන්න එපා. සංගරුවනට සිල්වතුන්ට හිංසා කොට තමන්ගේ ජීවිතේ ගුණ වනසා ගන්න එපා. ඒ නිසා වෙනසින්නේ නැතුව ආරක්ෂා වෙන්න අදින් පස්සේ ඔහොම වැරදි කරන්නේ නැහැ කියලා දෙවියාට තවවාද අනුශාසනා කරලා ඒ තිස්ස තෙරුන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැදකින්ට වැඩම කරනවා. ඉතින් වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේ සිදුවීම ඔක්කොම සවැත් නුවරදී කිව්වා. ඔය කියනකොට අර අනිත් භික්ෂුන් වහන්සේලා ඔක අහගෙන ඉන්නවනේ. ඒ අහගෙන ඉද්දී ඒ භික්ෂුන් වහන්සේලාට දැන් හරි පුදුමයි. මේ තිස්ස තෙරුන් වහන්සේ මෙහෙම සිද්ධියක් වෙලත් කේන්ති ගත්තේ නෑනේ කියලා. තිස්ස තෙරුන් වහන්සේ තනි වුණාට පස්සේ භික්ෂූන් මේ තෙරුන් වට කරගෙන ඇහුවා. ඉතින් ආයස්මතුනි අපි අහන් හිටියේ සිද්ධිය. දැන් ඔබ වහන්සේට මේ දෙවියා එහෙම අහනකොට කේන්ති කියන්නේ නැද්ද? ඔය බොරුවට චෝදනා කරන්න එනකොට. ඇයි මේ දෙවියා මෙහෙම කියන්නේ කියලා. ඊළඟට මේ දෙවියාගේ මේ වැඩේ ගැන ඔබට මේ තමන් වහන්සේගේ නුවණින් දැනගන්නකොට කේන්තියක් හටගත්තේ නැද්ද කියලා ඇහුවා. එතකොට මේ තිස්ස තෙරුන් වහන්සේ කියනවා ආයස්මතුනි මට එහෙම කේන්තිය කියලා එකක් ගැන මට අදහසක් නෑ කිව්වා. ඇයි මේ නිකලස් නේ? නිකලස් උත්තමයින්නේ. අර භික්ෂුන්ට ඕක තේරුන්නේ නෑ. භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට ආයෙ ගිහිල්ලා චෝදනා කළා. මේ තිස්ස තෙරුන් තමන්ගේ රහත් බව අඟවනවා කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ අන්නේ වෙලාවේ තිස්ස තෙරුන් වහන්සේ ආරම්භයා බොහෝම ලස්සන ගාථාවක් වදාලා. ඒ ගාථාව පින්වතුන්ලාටත් තෙරේ දර්ශනය වෙනවා. අපි උතුම් ගාථා රත්නය සජ්ජායනා කරමු. අසංසට්ඨං ගහට්ටේහි අනාගාරේහි චුභයං අනුකසාරින් අප්පිච්ඡං තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං ගිහි පැවිදි කවුරුන් සමග හෝ
අමුතු බැඳීමක් ඔහු තුල නැත්තේ. තෘෂ්ණාවෙන් තොරවයි හැසිරෙන්නේ. තම ගුණ කිසිවිට මතු නොකරන්නේ. ඔහුටයි මම බමුණාය කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ දේ අසංසට්ඨං. ගිහි පැවිදි කාත් එක්කවත් ඇලී ගැලී වෙලී වාසය කිරීමක් නැත. අනාගාරයේහි චූ භයං. අමුතු බැඳීමක් කාත් එක්කවත් හදාගෙන නැත්තේය. අනෝකසාරී. අනෝකසාරී කියලා කිව්වේ තෘෂ්ණාවෙන් තොරව හැසිරෙන. තෘෂ්ණාවෙන් තොරව හැසිරෙන්නේ කවුරුන්ද? රහතන් වහන්සේය. රහතන් වහන්සේ හැරුණුකොට අන් කිසිවෙක් තෘෂ්ණාවෙන් තොරව හැසිරෙන්නේ නැත. මේ ලෝකේ රහතුන් හැරුණුකොට අනික් කිසිවෙක් තනිව සිටින්නේ නැත. හැමතිස්සෙම දෙවන්නේක් සිටී. ඒ දෙවන්නා නම් තෘෂ්ණාවයි. රහතුන් ගැන හිත පහදව ගන්න. උන්වහන්සේලා තමයි සැනසille හුද්දකලාවේ වැඩ හිටියේ. තෘෂ්ණාව කියන දෙවන්න නැතුව වාසය කළා. දුක් හදන තෘෂ්ණාව, දුක් හදන වදකයා උන්වහන්සේලාගේ ජීවිතෙත් එක්ක නැහැ. අප්පිච්චං. තමන් වහන්සේලා ළඟ තියෙන ගුණ වලින් තමන් වහන්සේලා සතුටක් ලැබුවා. ගුණ හඟවාගෙන වාසය කළා. ගුණ ප්‍රකට කිරීම කියලා කියන්නේ නිකලෙස් මුනිවරුන්ට අයිති නැති එක. තමන් වහන්සේලාගේ ගුණ සම්බන්ධයෙන් බෙර ගහගෙන යෑම කියලා කියන්නේ නිකලෙස් මුනිවරුන්ට අයිති නැති එක. ඒක කෙලෙස් සහිත ලෝකේ එකක්. කෙලෙස් සහිත ලෝකේ බලන්න එක එක පෝස්ටු හදාගෙන එක එක නිලතල හදාගෙන ඒ නිලතලයේ සම්බන්ධයෙන් එයාට වෙනම බැජ් හදනවා. එයා වාඩිලා ඉන්න පුටුව ඉස්සරහා මේ මේසේ ඉස්සරහා එයාගේ පෝස්ට් එක ගහලා තිනවා මේ තමයි යහවලා කියලා. එයාට විශේෂයෙන් පදක්කම් පලඳනවා. විශේෂ ඇඳුම් හදනවා. විශේෂයෙන් තොප්පි දානවා. নানা ප්‍රකාර දේවල් මේ තියෙන්නේ කොතනද? කෙලෙස් සහිත ලෝකයට අයිති දේවල්. මේ කෙලෙස් සහිත ලෝකයකට අයිති දෙයක් නිකලෙස් මුනිවරුන්ගේ ජීවිතේ නැත. උන්වහන්සේලා කවදාවත් මං මේ ගුණයෙන් යුක්ත කෙනෙක්, මං මෙහෙම කෙනෙක්, මමයි රහතා කියලා බෙර ගහ ගෙනින්නලත් හැබැයි රහතුන් තුල නැත. පින්වතුනි හිතන්න මමයි රහතා, මමයි මාර්ගඵලලාභියා කියලා බෙර ගහ ගෙනින්නලක් තියෙනවා නම් එතනක් තියෙන්නේ මහා දෝෂයක් නෙවෙයිද? ඒ බඳු දෝෂයක් තියෙන කෙනෙක් පස්සේ ගිහලා සැනසෙල්ලක් තිබේවිද? ඒ නිසා දොස් නැති හැබැයි මුනිවරු ගැන හොඳට හිත පහදවන්න. ඒ බඳු මුනිවරු මේ ශාසනය කොච්චර වැඩ හිටියද? ඒ තමයි නිකලෙස් රහතුන්. ඉතින් ඒ බඳු උත්තමයන්ට තමයි බුදු කෙනෙක්, බ්‍රාහ්මණ ශ්‍රේෂ්ඨයා කියලා හඳුන්වන්නේ. බලන්න දෙවි කෙනෙක් හරහට එනකොටත් ධර්මයේ නිසා රැකුණා. අර උපාසිකාව රැකුණා. තිස්ස තෙරුන් වහන්සේත් රැකුණා. ඊළඟට කරදර කියන ඒවා ගත්තාම කරදර කඩාපාත් වෙන විදිහ ගැන තවත් තේරුම් ගන්න පුළුවන් සිද්ධියක් ඒ කාලේම වුණා. ඒ කාලේ ඊටාම අහිංසක තෙරුන් වහන්සේ නමක් භාග්‍යතුන් වහන්සේගෙන් දහම් අවවාද ලබාගෙන වනගත ප්‍රදේශයක වාසය පිණිස සැවැත් නුවර අත්හැරලා දුර ඈතකට චාරිකාවේ වැඩම කළා. ඉතින් එහි වැඩ ඉඳලා බොහොම වෙහෙසී ධර්මයේ හැසිරිලා උතුම් අරහත්ත්වයේ සාක්ෂාත් කළ රහතන් වහන්සේ නමක් විදිහට යලිත් සැවැත් නුවරට වැඩම කරනවා. ඒ වැඩම කරන දවසේ මෙහෙම සිද්ධියක් වුණා. එක්තරා ගෙදරක තරුණ අඹසැමි වලක් රණ්ඩුවක් ඇති කරගත්තා. ඒ රණ්ඩුවේ ප්‍රතිඵලයක් විදිහට ඒ ගෙදර කාන්තාව බොහොම දුකටපත් වෙලා මේ පාන්දර ජාමීම මේ මිනිහත් එක්ක මට වාසය කරන්න බෑ කියලා ගෙදරින් බැහැලා ඇය තනියම තමන්ගේ මහා ගෙදරට යන්න කියලා පිටත් වුණා. ඒකත් මේ සැවැත් නුවරට යන පාර පැත්තේ තමයි තිබ්බේ. දැන් මේ කාන්තාව තනියම ওই බඩු පොට්ටනියකුත් අතේ අරගෙන යන්න පිටත් වුණාට මොකද හොරු ඉන්න පාළු පාරේ යන්න ඇයට බයයි. ඇය පාර අයිනට වෙලා හිටගෙන හිටියා. කවුරු හරි මේ ගෙලක් හරි මොකක් හරි එනකන් ආරක්ෂාව පිණිස. කාන්තාවක්නේ තනියම ගිහිල්ලා
ජීවිතයට පවා අනතුරක් වෙන්න පුළුවන් නේ කියන අදහසින් එය පොඩ්ඩක් රැඳිලා හිටිය තමන්ට ආරක්ෂාවක් පිණිස යමක් මුණ ගැහෙනකම්. ඔහොම ඉන්නකොට මේ තෙරුන් වහන්සේ මේ රහතන් වහන්සේ වැඩම කළා. රහතන් වහන්සේ බොහොම නිහඬව බිම් බලාගෙන මේ කාන්තාව දෙසටත් අවධානයක් යොමු නොකර වැඩම කරනකොට මේ කාන්තාව කල්පනා කළා මේ තෙරුන් වහන්සේ කියලා කියන්නේ ඉතින් පුරුෂයෙක්නේ. පුරුෂයෙකුගේ පසුපස්සට වෙලා මං හීන්සීරියෝ ගියොත් මට ආරක්ෂාවක් තියෙනවා. අන්තිගේ හොරමුලක් වගේ ආවත් මේ තෙරුන් වහන්සේ ඉන්නවනේ මට රැකවරණෙදි කියලා හිතලා මේ රහතන් වහන්සේ පිටිපස්සෙන් මේ කාන්තාව සාමාන්‍ය දුරකට වෙන්න පිටත් වෙලා ගියා. මොකද මේ කාන්තාවටත් දැන් මේ භික්ෂුවක් කියන ගෞරවය තිබුණා. ඒකත් එක්ක ඈ ටිකක් දුරට වෙන්න හීන්සීරුවේ ගමන පිටත් වුණා. දැන් මේ රහතන් වහන්සේ මොකුත් දන්නේ නැහැ. උන්වහන්සේ වැඩම කරනවා. කාන්තාවත් ඊට පිටිපස්සෙන් ගමන් කරනවා. අර මිනිසයා එදා රණ්ඩුව මේ ඉවර වෙලා ඉතින් කාන්තාව ගෙදරින් එළියට බහැලා යනකම් හිටියා. නමුත් ටිකක් වෙලා යනකොට හිතට දුකයි. මේ කාන්තාව මගේ බිරිඳ මාව දාලා වෙන මිනිහෙක් එක්කවත් ගියාද කියලා ආයෙ කේන්ති හටගත්තා. හට අරගෙන ඈ ගියපු පාරේ ඇගේ මහගෙදෙට්ට යන්නම් කියලා මේ මිනිස්සයත් දැන් පිටත් වෙලා ආවා. එනකොට ඔන්න අර පාළු පාර. දැන් මේ පුද්ගලයා හිතුවා මේ පාළු පාරේ මගේ කාන්තාව මගේ බිරිඳ තනියම යන්නේ. එකත් එකට කවුරු හරි මිනිහෙක් එක තමයි යනවා ඇත්තේ. අල්ලගන්නම් මං ওই මිනිහව කියලා මේ මනුස්සයා පය ඉක්මන් කරලා දුවගෙන ආවා. එනකොට ඈතින් පේනවා තමන්ගේ බිරිඳ ඊට ඉස්සරහින් පේනවා භික්ෂුවක්. කල්පනා කළා මේ ගෑණි මගෙත් එක්ක මේ රණ්ඩු දබර ඔක්කොම කරගෙන පැවිද්දෙක් එක්ක ආද වෙලා එහෙම හිතුවා. එහෙම හිතලා දුවගෙන ඇවිල්ලා තමන්ගේ බිරිඳගේ අතින් අල්ලලා බිරිඳට තර්ජනය කළා. බිරිඳට තර්ජනය කරලා අර රහතන් වහන්සේට කියනවා "ඒයි මිනිස්සු නැවතියන්" කිව්වා රහතන් වහන්සේට. රහතන් වහන්සේට දොස් කියන්න පටන් ගත්තා. සිවුරකුත් පරවාගෙන විලි ලැජ්ජාවක් නැතුව අනුන්ගේ ගෑනු වරන් යනවා කියලා දැන් බයින්න පටන් ගත්තා. රහතන් වහන්සේ නිහඬයි. ඒ කෙලෙස් සහිත ලෝකයක් කැළඹුණා කියලා නිකෙලස් මුනිවරේ කැළඹෙන්නේ නැහැ. මහා සැඩ හුළඟක් කෙනකොට පරඬැල් ඔක්කොම කැළඹිලා යනවා. කොළරොඩු ඔක්කොම කැළඹිලා යනවා. ගල් පර්වත හොල්ලන්න පුළුවන්ද හුළඟකට? රහතුන් කියන්නේ ගල් පර්වත වගේ. අනිත් ලෝකේ කැළඹිලා එඹරිලා යනකොට මනාව පිහිටි ගල් පර්වතයේ වගේ රහතන් වහන්සේ වැඩ ඉන්නවා. මේ මිනිස්සු එක දිගට පරස වචන කියනවා. රහතන් වහන්සේ ගිරියව්වක් වෙනස් වෙන්නේ නැහැ. මෙතන මහා නාඩගමක් අර කාන්තාවට ගහනවා. රහතන් වහන්සේට කිසි කම්පාවක් නැහැ. පින්වතුනි මේ ධර්මයන් කියවනකොට අපට දැනෙච්ච දේ අනේ ඒ ලස්සන ජීවිතය අපට ලැබෙනවා නම් ඒ රහතුන් විඳපු සැප සහිත ජීවිතේ මේ ලෝකේ තියෙන කුලප්පු අතරේ කිසි කුලප්පුවක් නැතුව ඉන්න තියෙනවා නම් කොච්චර සැනසෙල්ලක්ද? නැත්නම් එක එක්කිනාගේ වචන වලට හිත රිදවාගෙන එක එක්කිනාගේ ඉරියව් වලට හිත රිදවාගෙන අහවලා රැව්වා කියලා හිත රිදවාගෙන අහවලාගේ වචනේ හොඳ නැහැ කියලා හිත රිදවාගෙන කොච්චර විඳවනවද අපි? මේ විඳවිලි ඔක්කොම කෙලෙස නිසා. බලන්න විඳවිල්ලක් නැති ශාන්ත සැනසී ගිය හිතින් ඒ උත්තමිය වැඩ හිටපු හැටි. අර මිනිසයා මේ රහතන් වහන්සේගේ පැත්තට පයින්න හදනවා කාන්තාව අල්ලනවා. කාන්තාව කියනවා අනේ මිනිස්සුયો මගේ රැකවරණේ උදෙසා මම මේ භික්ෂුව පිටිපස්සෙන් ආවා. මේ භික්ෂුව වගේ වගක් දන්නේ ඕකේ. ඒ කියද්දි වගේ වගක් දන්නේ මේ පාළු පාරේ ගෑණියෙක් එක්ක යන්න වගේ වගක් දන්නේ නැති මිනිස්සෙක්. මම මේ ශ්‍රමණයාට මේ හොඳ පාඩමක් උගන්වන්නම් කියලා අර රහතන් වහන්සේට ගැහුවා. ඒ රහතන් වහන්සේගේ තිබුණු අතේ තිබුණු පාත්‍රය අල්ලලා පොළවේ ගැහුවා. බිම වැටෙන්න ගැහුවා. බිම වැටුණාට පස්සේ පෑගුවා. මේ රහතන් වහන්සේ කොහොම බොහොම නිශ්ශබ්දව කලබලයක් නැතුව ඉවසාගෙන හිටියා. ඉතින් මේ රහතන් වහන්සේට ගුටි බැට දීලා මේ පුද්ගලයා තමන්ගේ බිරිඳවත් ඇදගෙන යන්න ගියා. ඉතින් ඒ රහතන් වහන්සේ දැන් පාත්‍රය බැලුවා. පාත්‍රේ කෑල්ලයි තියෙන්නේ. ඒ කෑල්ල අරගත්තා.
සිවුරත් එහෙමෙන් ඉරිලා ගෙඩි ගැසුණු තැන් තියෙනවා ශරීරේ. ඒ ගැන උන්වහන්සේ ලොකුවට හිතුවේ නෑ. අර බිඳිච්ච පාත්‍ර කෑල්ලත් අරගෙන උන්වහන්සේ ආයෙ නිහඬව වැඩම කළා. හිතා ගන්න බෑ ඇත්තටම. කෙලෙස් සහගත හිතකින් නිකලස් මුනිවරුන්ගේ ජීවිතේ එහෙම අපිට හිතන්න බෑ. අපිට තියෙන හිත පහදව ගන්නමයි. සාමාන්‍ය කෙනෙක් නම් ඔහොම වුණොත් එහෙම අහල පහල මිනිසුන්ට කියා යයි බලන්ටකෝ වෙච්ච දෙයක් කියලායි මොකුත් නෑ. රහතන් වහන්සේ කෙලින්ම වැඩම කළා සවැත් නුවර ජේතවනාරාමයට. ජේතවනාරාමයට වඩිද්දී අනිත් භික්ෂුන් වහන්සේලා දැකලා ඒ භික්ෂුන් වහන්සේලා මේ තෙරුන් වහන්සේට අපෝපස්ථාන කළා. ඒ අපෝපස්ථාන කරන ගමන් ඇහුවා ආයස්මතුනි මොකක්ද උනේ? ඉතින් සිද්ධිය කිව්වා. සිද්ධිය කිව්වහම අහනවා ඇත්තට ආයස්මතුනි අර ওই මිනිස්සයා නිර්පරාදී ඔබට ගුටි බැට දෙනකොට ඔබ නිකන්ව නිදහසට කරුණු කියන්න ගියේ නැද්ද? ඔබට කේන්ති ගියේ නැද්ද? ක්‍රෝධයක් හටගත්තේ නැද්ද? එතකොට කිව්වා ආයස්මතුනි මේ මිනිස්සයා කෑ ගහගෙන එනකන්ම මන් දන්නේ නෑ මං පස්සේ එන්නේ කවුද කියලාවත්. මම මොකවත් දන්නේ නෑ. ඉතින් මේ මිනිස්සයා මට ගහද්දිවත් මට එහෙම විශේෂින් ක්‍රෝධයක් හටගත්තේ නෑ. ඉතින් මම මගේ සාන්ත බව එහෙම පවත්වගෙන වාසය කළා. තරහක් කමනාපයක් ඇති කරගන්න දෙයක් නෑ නේ ආයස්මතුනි වැරදි වැටහීමක් නේ කිව්වා. මට අදාළ එකක් නෙමෙයි ඒක කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා හරි පුදුමයි. හරි පුදුම නැද්ද? ඉතින් මෙහෙම එකක් නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියා ස්වාමීනි අපේ මේ තෙරුන් වහන්සේ හරියට රහතන් වහන්සේ නමක් විදිහට අඟවනවා වගේ තමයි කතාව. ඒ වගේ තමයි පේන්නේ. මොකද මේ මිනිස්සේ බිම පෙරලගෙන ගහද්දිත් පොඩ්ඩක්වත් තරහට ගත්තේ නැහැ කියනවානේ ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නිකලෙස් සිත් ඇති රහතුන්ට කාගෙනවත් තරහක් කමනාපයක් ක්‍රෝධයක් කොයින් හට ගන්නටද? ඔවුන්ට පහර දෙන විටත් කෝප රහිත හිතින්ම වාසය කිරීම රහතුන්ගේ ස්වභාවයයි. මහණෙනි මේ භික්ෂුව මාගේ ලය මඩලෙන් උපන් පුත්‍රයෙක් රහතන් වහන්සේ නමක්. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ රහතන් වහන්සේ අරඹයා මේ ගාථාව වදාලා නිධාය දණ්ඩං භූතේසු තසේසු තාවරේසුච යෝන හන්තින ඝාතේති තමහං බ්‍රෝමි බ්‍රාහ්මනං තැතිගන්නා සතුන් කෙරෙහි තැති නොගන්න රහතුන් වෙත කිසි දඬුවමක් නොකරන හැම දඬුවම් බැහැර කෙරුව යම් රහතෙක් ලොව සිටීද තමා කිසි සතෙකු නොමරන අනුන් ලවා නොමරවයිද ඔහු හට බමුණාය කියමි. මේ ලෝකේ කිසිම සත්වයකට හිංසාවක් නැති සිතින් අහිංසකව වැඩ ඉන්න රහතුන් ඇද්ද? ඒ රහතන් වහන්සේටයි හැබෑවටම බ්‍රාහ්මණයා කියා කියන්නේ. බලන පින්වතුනි රහතන් වහන්සේලාගේ ජීවිත රැකුණු හැටි ඒ රැකුණේ කුමක් නිසාද? ධර්මය නිසා. තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන් රැකුණේ කුමක් නිසාද? ධර්මය නිසා. ධර්මයේ රැකවරණ හැර මේ ලෝකේ වෙන රැකවරණ නැත. ඒ නිසා ධර්මයේ රැකවරණයමයි මම මගේ ජීවිතයට සලසාගත යුත්තේ කියන තැනට එන්න. ධම්මෝ පනේසෝ සුගතප්පසෙත්තු තරණීව සංසාර මහෝර ගස්ස. රසවාහිනී කියන ග්‍රන්ථයේ තියෙනවා ලස්සන ගාථාවක්. සුගතයන් වහන්සේ විසින් දේශනා කරපු මේ සොඳුරු ධර්මය කියලා කියන්නේ සංසාර කතරී මහා දුක්ගිනිවල වදින්නේ නැතුව යන්න තියෙන සොඳුරු නෞකාවක් වගේ. නැවක නැගලා යනකොට මුහුදේ වතුර ලවණ ගතියෙන් යුක්ත වුණාට මුහුදේ වතුරේ යම් තෙතමනයක් තිබුණාට මේ මුකුත් එයාට
සම්බන්ධ වෙනවද? එයා ඉන්නේ නෙවෙයි. ඕගාලා මේ මහා සැඩදිය කඳ ඇවිල්ලා මේ නැව් බඳේ වදිනවා. ඒවා තමන්ගේ වදින්නේ රැකෙන්නේ කුමකින්ද? නැවෙන්. ධර්මය කියලා කියන්නේ නැවයි. සංසාර සාගරේ හටගන්න යන්තා දුක්ගිනි ඇද්ද? ඒ ගිනි එකක්වත් තමන්ගේ ජීවිතයට වදින්නේ නැහැ ධර්මයේ තියෙනවා. මේක සංසාර කතරින් ඈතර වීමට තියෙන සොඳුරු නෞකාවක් බුදුරජුන්ගේ ධර්මය. මහා ගදු මච්චු ජරා පහානු ජරා මරණ කවරා පවා දුරු කරලා දාන්න පුළුවන් මහා ඖෂධය කියලා කියන්නේ ධර්මයටයි. මේ ධර්මය කියලා කියන්නේ සිතූ පැතූ සම්පatti Tamanට උපදවන්න පුළුවන් භද්‍ර ඝටයක් සොඳුරු කලයක් වගේ එකක්. මේ ධර්මයට කියන්න පුළුවන් කියනවා මිනිසයාට Taman කැමති හැමදේම ලබා දෙන කප්රුක කියලා. ඉතින් මෙහෙම ධර්මයක්. ධර්මය ගැන අන්තිමට මේ ඒ ගාථාවල සඳහන් වෙනවා. ධම්මං විනා නත්ති පිතාච මාතා. ධර්මයේ හැර මේ සත්‍යයේ රැකවරණ පිණිස මවක් පියෙක්වත් නැත. තමේව තානං සරණං පතිට්ඨා. ජීවිතයට සරණක් කැමති කෙනා පිහිටන්න ඕනේ මේ ධර්මයමයි. තස්මාහි බෝ කිච්ච මඤ්ඤ පහය. ඒ නිසා භවන්නේ තමන්ගේ රැකවරණය පිණිස කියලා හිතා එක එක ඒවා කර කර ඉන්නේ නැතුව සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මයේ හොඳට අහන්න. ධර්මයේ හොඳට මතක තියාගන්න. ධර්මයේ හොඳට හැසිරෙන්න. ලස්සන අවවාදයක්. ඉන් ධර්මයේ රැකවරණය ගැන හොඳට හිත අදිෂ්ඨානයක් ඇති කරගෙන ධර්මයේ රැකවරණයම සලසා ගන්න උත්සුක වෙන්න පින්වතුනි. අර ගාථාව හොඳට මතක තියාගන්න. ධර්මයේ සම්බන්ධයෙන් තියෙන ගාථාව ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්නව ධර්මයේ විසින් රකින්නේය. චත්තම් මහන්තං යථා වස්ස කාලේ. වර්ෂාවකට තමා සන්තකේ තියෙන සුවිශාල කුඩයක් බඳුය ධර්මය. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හැසිරෙන තැනැත්තාට එයින් සැලසෙන යහපත නම් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන්න දුගතියක නම් නොයන්නේ. ඔන්න රැකවරණේ. ඒක තමයි රැකවරණේ. මොකද්ද රැකවරණේ? ධර්මයේ හැසිරෙන්න දුගතියක නම් නොයන්නේය. සුළුපටු රැකවරණයක් ගැන නෙවෙයි මේ කිව්වේ. ධර්මයේ හැසිරෙන තැනැත්තා දුගතියක නොයන්නේ. ඉතින් දුගතියක නොයන රැකවරණය වන ධර්මයේ හැසිරීම කියන දේ තමන්ගේ సంతාන තුළ හොඳට පිහිටුවාගෙන පින්වතුන්ලා හැමදෙනාත් ධර්මයේ හැසිරෙන්න උත්සුක වෙන්න. ධර්මයේ හැසිරෙන කෙනාට ඒ ධර්මයෙන් ලබා දෙන රැකවරණය මේ ලෝකෙ වෙන කිසිවකින් අපට ලබන්න බෑ. වෙන කිසිවකින් ලබන්න බෑ. ධර්මයේ හැසිරලා කෙනෙක් ලබන රැකවරණේ මේ බාහිර ලෝකේ අපි රැකවරණයක් කියලා හිතන කිසිවකින් අපට හම්බ වෙන්නේ නැහැ. හිතන්න පින්වතුනි, අපේ ගව ගොඩාක් ධන සම්පත්තිය තිබුණා කියලා මරණින් මත්තේ ජීවිතේට ඒ ධනින් අපට රැකවරණයක් නැහැ. අපි ගොඩාක් දේපලකට උරුමකාරයෙක් කියලා මරණින් මත්තේ අපේ ජීවිතේට අපේ පෞද්ගලික රැකවරණයට ඒ කිසිවක් උපකාර වෙන්නේ නැහැ. අපි හිතමු අපි ගොඩාක් මහන්සි වෙලා අපේ යම් දක්ෂතාවයකින් ප්‍රසිද්ධියක් හදා ගන්නවා කියලා. ඒ ප්‍රසිද්ධිය අපේ මරණින් මත්තේ ජීවිතේට කිසිම ආකාරයකින් ආශිර්වාදයක් වෙන්නේ නැහැ. හැබැයි සුළු පමණකින් හෝ හැසිරුණා නම් ධර්මයට පුළුවන්. ධර්මයේ හැසිරෙන කෙනාව රකින්න. ඒ නිසා තමන්ගේ ජීවිතේ ඒ රැකවරණය තුළ හොඳට ශක්තිමත් කරගන්න කියන කාරණේ සිහිපත් කරනවා පින්වතුන් හැම දිනාට. ඉතින් අපි සෑම සියලු දෙනාට ගෞතම සාසනය මුණ ගැහිච්ච මොහොතේ තිලෝගුරු අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කොට තිබෙද්දී මේ මනුස්ස ජීවිතය අහිමි වෙන්න මත්තෙන් ධර්මයෙන් ලැබෙන රැකවරණය අපේ ජීවිතයට සලසා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්ම කායික දෙවිවරුත්
අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් ලංකා භූමිය සුරකින්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාත් සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවරුන් ඇතුළු කොට ඒ සියලුම දෙවි දේවතාවුනුත් සතුටින් සාදරයෙන් පින් අනුමෝදනා වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිවියේ අසේසුරින් දිව්‍ය ආශ්චර්යයෙන් දිව්‍ය සැපයෙන් තවදුරටත් වැඩිත්වා. ඒ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ නිරන්තර රැකවරණ නිරන්තර ආශිර්වාද අප හැම දිනාට නොඅඩුවම සලසත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන පින්වත් සචේ නිලංග සිංහ සහ අසන්ති කොඩිතොක්ක යන මේ පින්වත් දෙපළ තමන්ගේ ජන්මදිනය නිමිති කරගෙනයි ධර්ම දානය සිද්ධ කළේ. මේ ධර්ම දානමය පිනේ ආශිර්වාදය උතුම් බුද්ධ රත්නයේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා ප්‍රීති ප්‍රමුදිත සිත් ඇති සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ පින්වන්ත දෙපළට සැලසිලා නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා. කිසිම කරදරයකින් බාධාවකින් තොරව පින්වතුන්ලාට කල්යාණ මිත්‍ර ඇසුරේ පින් කරගෙන දහමේ හැසිරෙන්න සියලු අවකාශ සැදිත්වා. ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සිත පතනවා. පින්වතුන්ලාගේ නමින් මිය ගියපු සියලු ඥාති සමූහයා නම්ගොත් වශයෙන් උපකාර වශයෙන් සිහි කරගෙන පින් අනුමෝදන් කරන්න. මේ ධර්ම දානමය පින මියගිය ඥාතීන්ට අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපයටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. ධර්ම දානයන් සිදු කළ සචේ නිලංග සිංහ සහ අසන්ති කොඩිතුවක්කු යන පින්වතුන්ලාටත් පවුලේ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදිය සර්ව ප්‍රකාරයෙන් දියුණු වේවා. පවුලේ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන ආදී කොට බාධා වෙත්නම් සියල්ල දුරු වේවා. සැනසille පින් කරගන්න ලැබේවා. සැනසille ධර්මයේ හැසිරෙන්න අවකාශ සැලසේවා. පින්වත් හැම දිනාට මේ ගෞතම සාසනය තුල ධර්මාවබෝධයේ පිණිස තමන්ගේ ජීවිත හැඩගස්ව ගන්න වාසනාව ලැබේවා. ශ්‍රද්ධහා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ හැම දිනාට ඒ වගේම සුපින්වත් ඔබට ගෞතම සසුනේම ධර්ම අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.